ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අද අපි කතා කරන්නේ 9 වසරේ දෙවන වාරයට අදාළ පාඩමක්. 9 වසරේ දෙවන වාරයේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ඔයගේ පෙළ පොතේ දෙවන කොටසේ තියෙන පළවෙනි පාඩම, 10 වෙනි පාඩම. අනුලෝම සමානුපාත. 9 වසරට අදාළ මේ අනුලෝම සමානුපාත කියන කොටස ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ සමානුපාත කියන දේ ගත්තට පස්සේ මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අනුලෝම සමානුපාත. අද අපි කතා කරන්නේ මේ කොටස ගැන. තව කොටසක් තියෙනවා මේකේ. ඒක තමයි ප්‍රතිලෝම සමානුපාත. අපි මේ කොටස ගැන ඉදිරියට කතා කරමු. මම ඉස්සෙල්ලම කියලා දෙන්නම් මේ අනුලෝම සමානුපාත කියන එක ලේසියෙන්ම මතක තියාගන්නේ කොහොමද කියලා. මේ අනුලෝම සමානුපාත කියන්නේ සරලව මෙන්න මෙහෙමයි. අපි දැන් හිතමු අපි කඩේකට ගිහිල්ලා මොනවා හරි දෙයක් මිලදී ගන්නවා. ඔන්න දැන් අපි හිතමු බිස්කට් පැකට් එකක් මිලදී ගන්නවා රුපියල් 30ක් වටින එකක්. රුපියල් 30ක් වටින බිස්කට් පැකට් එකක් මිලදී ගන්නවා. අපි එතකොට පැකට් එකක් මිලදී ගන්නේ රුපියල් 30කට. අපි මේක පැකට් දෙකක් මිලදී ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මේ මිල දෙගුණ වෙනවා. එක පැකට් එකක් 30යි නම් පැකට් දෙකක් වෙනකොට මේ මිල දෙගුණ වෙනවා. එතකොට රුපියල් 60ක් වෙනවා. අපි මේකව පැකට් 3ක් මිලදී ගත්තොත් මොකද වෙන්නේ? පැකට් 3ක් මිලදී ගත්තොත් අර එක පැකට් එකක මිල 3ෙන් වැඩි වෙනවා. එතකොට රුපියල් 90යි. මෙන්න මෙහෙම දෙයක් තමයි සමානුපාත කියලා කියන්නේ. ඒ කියන්නේ එක රාශියක් වැඩි වෙනකොට ඒ හා සමානව අනිත් රාශියක් වැඩි වෙන්න ඕන. එක රාශියක් වැඩි වෙනකොට ඒ හා සමානවම අනිත් රාශියත් වැඩි වෙන්න ඕන. දැන් බලන්න මේකේ ප්‍රමාණය දෙගුණ වෙනකොට මිල දෙගුණ වුණා. ප්‍රමාණය තුන් ගුණයක් වෙනකොට මිල තුන් ගුණයක් වුණා. දෙපැත්තේ තියෙන රාශි දෙකම එකම ප්‍රමාණයෙන් වැඩි වෙනවා නම් හැම වෙලාවෙම අපි ඒකට කියනවා අනුලෝම සමානුපාතයි කියලා. හරි. එතකොට මේ අනුලෝම සමානුපාත කොටසේ අපි අනුපාත ගැන කතා කරලා තියෙන්නේ. අපි බලමු අනුපාත වලට සමානුපාත ලියාගන්නේ කොහොමද කියලා. අපි බලමු මෙන්න මේ අනුපාතයක්. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා පළවෙනි ගාන මෙන්න මෙහෙම එකක්. 2ට 3. මෙන්න මේ අනුපාතෙට සමානුපාතයක් ඉස්සරහින් ලියලා තියෙනවා. ඒකේ හිස්තන පුරවන්න නේද තියෙන්නේ. මම මේ ඉස්සරහින් තියෙන මේක යටින් ලියා ගන්නවා. දැන් තියෙන්නේ මෙහෙමනේ. දෙකේ ඉලක්කමට සම්බන්ධව තියෙනවා 6 ඉලක්කම. මේ 3 ඉලක්කමට සම්බන්ධව තමයි හිස්තන තියෙන්නේ. 6 අනුපාත හිස්තන. අපි බලනවා මෙතන තිබිච්ච 2 මෙතෙන් යනකොට 6ක් වෙලා. 2 6ක් වෙන්නේ කීයෙන් වැඩි වෙලාද? 3න් වැඩි වෙලා නේද? දෙවරක් 3 තමයි 6 වෙන්නේ. එහෙනම් 6ත් එක්ක ඉන්න මෙන්න මෙතන හිස්තැනට එන්න ඕන 3ත් කීයෙන් වැඩි වෙලාද? 3න් වැඩි වෙලා. එහෙනම් 3 වරක් 3 9යි. සමානුපාත මේ පැත්ත වැඩි වෙන ප්‍රමාණයෙන්ම මේ පැත්තත් වැඩි වෙන්න ඕන. අපි බැලුවොත් දෙවෙනි ගාන. දෙවෙනි එක තියෙන්නේ 5ට 4යි. 5ට 4යි කියන එක 5 යටින් තියෙන තැන හිස්තැනක්. මේ 4 ගාවට එන්න ඕනේ තැන අපිට දීලා තියෙනවා 20යි කියලා. එතකොට අපි බලනවා දැන් මේ පැත්ත වැඩි වෙච්ච ප්‍රමාණය මේ පැත්තත් වැඩි කරන්න ඕනේ. ඒ නිසා බලනවා මේ පැත්ත කීයෙන්ද වැඩි වෙලා තියෙන්නේ. 4 කීයෙන් වැඩි වෙලාද 20ක් වෙන්නේ? අපි දන්නවා 4 වරක් 5 තමයි 20. 4 5න් වැඩි වෙලා මෙතෙන්ට ආවනම් සමානුපාත ලියන්න නම් මෙයාට 5න් වැඩි කරලා තමයි මෙතන ලියන්න ඕන. එහෙනම් 5 වරක් 5 25යි. අපි බලමු තුන්වෙනි එක. තුන්වෙනි එකේ මුලින්ම තියෙන හිස්තැනක්. ඊට පස්සේ අනුපාත දෙකේ ඉලක්කම. ඒකට උත්තරේ දීලා තියෙනවා 8/16 කියලා. දැන් බලන්න මේ 2 16ක් වෙන්නේ කීයෙන් වැඩි වෙලාද? දෙවරක් 8 තමයි 16 නේද? දෙවරක් 8නේ 16. එහෙනම් මෙතන තියෙන සංඛ්‍යාවත් 8ෙන් ගුණ වෙලා තමයි මේ තියෙන්නේ. මොන සංඛ්‍යාව 8ෙන් ගුණ කරාමද උත්තරේ 8ක් වෙන්නේ? 1 තමයි. එහෙනම් 1 මෙතන 1 තිබ්බොත් තමයි 1 8ෙන් ගුණ කරාම උත්තරේ 8ක් විදිහට ලැබෙන්නේ. අපි බලමු හතරවෙනි එක. හතරවෙනි එකේ තියෙනවා 7 අනුපාත හිස්තැන. ඒකේ උත්තරේ අපිට දීලා තියෙනවා 28/20යි කියලා. බලමු අපි මේක. 7 කීයෙන් ගුණ වෙලාද 28ක් වෙන්නේ? 7 වරක් 4 නේද 28? එහෙනම් මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව 4ෙන් ගුණ වෙලා තමයි 20 වෙන්නේ. කී වරක් 4ද 20 වෙන්නේ? 5 වරක් 4. එහෙනම් මෙතන හිස්තැනට එන්න ඕන 5යි. බලන්න 7 වරක් 4 28යි 5 වරක් 4 20යි. පස්වෙනි ගාන දීලා තියෙනවා 6 අනුපාත හිස්තැනක්. ඒකේ උත්තරේ දීලා තියෙනවා අපිට 18/15යි කියලා. අපි බලමු 6 වරක් කීයද 18 වෙන්නේ? 6 වරක් 3 තමයි 18. එහෙනම් මෙතන තියෙන සංඛ්‍යාවත් 3ෙන් ගුණ වෙලා නේද 15 හැදෙන්න ඕන. කීය වරක් 3ද 15? අපි දන්නවා 5 වරක් 3 තමයි 15. එහෙනම් මෙතන හිස්තැනට එන්න ඕන 5. අපි යමු දෙවෙනි ගානට. පහත සඳහන් එක් එක් අවස්ථාවේ දැක්වෙන රාශීන් දෙක අනුලෝම වශයෙන් සමානුපාත වේ නම් ඊට යටින් ඉරක් අඳින්න. ඒ කියන්නේ මෙන්න මේ දීලා තියෙන අවස්ථා වලින් අනුලෝම සමානුපාත වෙන්නේ මොනවද? අපි බලමු. අපි දන්නවා අනුලෝම වශයෙන් සමානුපාත වෙන්න නම්
එක පැත්තක් වැඩි වෙන ප්‍රමාණයෙන්ම අනිත් පැත්තක් වැඩි වෙන්න ඕන. අපිට පළවෙනි එක දීලා තියෙන්නේ ගමන් කළ දුර හා වැය වූ පෙට්‍රල් ලීටර් ප්‍රමාණය. අපි උදාහරණයක් බලමු. අපි හිතමු මෙහෙම. පෙට්‍රල් ලීටරයකින් අපි ගමන් කරනවා කිලෝමීටර 20ක්. මොකක් හරි වාහනයක්. අපි හිතමු කාර් එකක කියලා. කාර් එකක පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 20ක් ගමන් කරනවා. එතකොට අපි පෙට්‍රල් ලීටර් දෙකක් ගැහුවොත් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 20යි නම් පෙට්‍රල් ලීටර් දෙකක් ගැහුවොත් කිලෝමීටර අපිට 40ක් යන්න පුළුවන්. පෙට්‍රල් ලීටර් තුනක් ගැහුවොත් 20 තුනක් අපිට 60ක් යන්න පුළුවන් නේ. අර බලන්න. මේ පැත්ත වැඩි වෙන ප්‍රමාණයෙන්ම මේ පැත්තත් වැඩි වෙනවා. මේ පැත්ත වැඩි වෙන ප්‍රමාණයෙන්ම මේ පැත්තත් වැඩි වෙනවා. අනුලෝම වශයෙන් සමානුපාතයි නේද? එහෙනම් මෙන්න මේක අනුලෝම වශයෙන් සමානුපාත වේ කියලා අපිට මේක ටිකක් අඳින්න පුළුවන්. දෙවෙනි එක. රථය ගමන් කළ වේගය හා වැය වූ කාලය. අපි බලමු මෙහෙම. දැන් පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගමන් කරපු වාහනයක්. පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගමන් කරපු වාහනයක්. ගමනක් යන්න අපි හිතමු පැය දෙකක් යනවා කියලා. පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගමන් කරපු වාහනයක් ගමනක් යන්න පැය දෙකක් ගත වෙනවා. ඒ වාහනේම පැයට කිලෝමීටර් 120න් ගියොත් මේ වාහනේම පැයට කිලෝමීටර් 120න් ගියොත් ගමන් කරපු කාලය අපි දන්නවා වේගය දෙගුණ වෙනකොට කාලය මොකද්ද වෙන්නේ? අඩු වෙනවනේ. අපි වේගෙන් යන්න අපිට ගමන යන්න ගත වෙන කාලය අඩු වෙනවා. එහෙනම් වේගය දෙගුණ වුණා නම් අපිට ගියපු කාලේ භාගය නේද වැය වෙන්නේ. එහෙනම් පැයට කිලෝමීටර් 60න් ගියාම පැය දෙකක් යනවා නම් පැයට කිලෝමීටර් 120න් ගියාම අපිට යන්නේ පැයයි. එතකොට බලන්න යන වේගය වැඩි වෙනකොට ගමන් අපිට ගත වෙච්ච කාලය අඩු වෙලානේ. වේගය වැඩි වෙනකොට කාලය අඩු වෙලා. මේක අනුලෝම වශයෙන් සමානුපාතයිද? නෑ. සමානුපාතව මොකද වෙන්නේ? අනුලෝම වශයෙන්. මේක වැඩි වෙනකොට මේකත් වැඩි වෙන්න ඕන. එහෙනම් මේක අනුලෝම වශයෙන් සමානුපාත වෙන්නේ නෑ. අපි බලමු තුන්වෙනි එක. සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි වර්ගඵලය. සමචතුරස්‍රයක පැත්තක දිගයි වර්ගඵලයයි. අපි සමචතුරස්‍රයක් ගත්තොත් එහෙම අපි දන්නවා මේකේ වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග වැඩි කිරීම පළල. එහෙනම් මම දිගත් 1යි පළලත් 1යි කියලා ගත්තට පස්සේ සමචතුරස්‍රයේ මේකේ ඔන්න පැත්තක දිග මෙන්න වර්ගඵලය. එක් වරක් ටික 1යි. දැන් මේ පැත්තේ මම දෙනවා පැත්තක දිග, මේ පැත්තේ දෙනවා වර්ගඵලය. දැන් මම මේකේ පැත්තක දිග 2යි කියලා ගත්තොත්. පැත්තක දිග 2යි කියලා ගත්තොත් පැත්තක දිග 2යි වර්ගඵලය දෙවරක් 2 4යි. මම පැත්තක දිග 3යි කියලා ගත්තොත් පැත්තක දිග 3යි කියලා ගත්තොත් පැත්තක දිග 3යි වර්ගඵලය පැත්තට එන්නේ මොකද්ද? 3 වරක් 3 9යි. දැන් බලන්න දිග දෙගුණ වෙනකොට පාදයක දිග දෙගුණ වෙනකොට වර්ගඵලය 4 ගුණයක් වෙලා. පාදයක දිග 3 ගුණයක් වෙනකොට වර්ගඵලය 9 ගුණයක් වෙලා. අනුලෝම වශයෙන් සමානුපාත වෙන්නේ නැහැ. ඇයි? මේක වැඩි වෙන ප්‍රමාණයෙන් නෙමෙයි මේ පැත්ත වැඩි වෙලා තියෙන්නේ. වෙන ප්‍රමාණයකින්. එහෙනම් මෙන්න මේක තුන්වෙනි උදාහරණය. සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි වර්ගඵලය කියන එක අපිට උත්තරයක් විදිහට ගන්න බෑ. හතරවෙනි උදාහරණය. නිවසක් තැනීමට යෙද වූ මිනිසුන් ගණන හා ගත වූ කාලය. මෙහෙම හිතමු අපි. මිනිස්සු 10 දෙනෙක් එකතු වෙලා දවස් 8කින් ගෙයක් හදනවා. මිනිස්සු 10 දෙනෙක් එකතු වෙලා දවස් 8කින් ගෙයක් හදනවා. මේ මිනිස්සු ප්‍රමාණය අපි දෙගුණ කරොත්, ඒ කියන්නේ මිනිස්සු 20ක් ගත්තොත් එහෙම අපිට ගෙදර හදන්න ගත වෙන කාලය අඩු වෙනවනේ. අපි දන්නවා අපිට වැඩක් කරන්න ඉන්න පිරිස වැඩි වෙනකොට අපිට ගත වෙන කාලය අඩු වෙනවා. එහෙනම් පිරිස දෙගුණ කරාම කාලෙන් භාගයයි යන්නේ. එහෙනම් මිනිස්සු 10 දෙනෙක්ට දින 8ක් ගියා නම් මිනිස්සු 20 දෙනෙක් ගත්තොත් එහෙම අපිට යන්නේ දින 4යි. අන්න එහෙම බැලුවට පස්සේ අපිට තේරෙනවා මේක අනුලෝම වශයෙන් සමානුපාත වෙනවද? නෑ. ඇයි? මේක දෙගුණ වෙනකොට මේක දෙගුණ වෙලාද? නෑ. මේක දෙකෙන් බෙදිලා. දෙපැත්තම එකම ප්‍රමාණයෙන් වැඩි නොවුන නිසා මෙන්න මේක අනුලෝම වශයෙන් සමානුපාත වෙන්නේ නෑ. අපි බලමු සමාන සිසුන් ප්‍රමාණයක් සිටින පන්ති දෙකක සිසුන් ප්‍රමාණය හා පන්ති 8ක සිසුන් ප්‍රමාණය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔන්න පන්ති ගොඩාක් තියෙනවා. එහෙම හැම පන්තියකම ඉන්නේ එක සමාන සිසුන් ප්‍රමාණයක්. අපි හිතමු හැම පන්තියෙම එක ළමයා ගන්න ඉන්නවා කියලා. එතකොට පන්ති දෙකක ළමයි කීයද? දෙන්නයි. පන්ති 8ක ළමයි 8 දෙනයි. එක පන්තියක එක ළමයි ගානේ නම් ඉන්නේ පන්ති දෙකක ඉන්න ළමයි දෙන්නයි, පන්ති 8ක 8 දෙනයි. එක පන්තියක ළමයි දෙන්න ගානේ හිටියොත් පන්ති දෙකක ඉන්නවා එක පන්තියක දෙන්න ගානේ පන්ති දෙකක ළමයි 4 දෙනයි. පන්ති 8ක ඉන්නවා එක පන්තියක දෙන්න ගානේ ළමයි 16 දෙනෙක්. අපි හිතමු එක පන්තියක ළමයි 3 දෙනා ගානේ ඉන්නවා. එහෙනම් පන්ති දෙකක ඉන්න ළමයි ගාන දෙවරක් 3 6යි. පන්ති 8ක ඉන්න ළමයි ගාන 3 වරක් 8 20යි. එහෙනම් ඔන්න එක සමානව ළමයි ඉන්නව නම් පන්ති දෙකක ඉන්න ළමයි ප්‍රමාණය පන්ති 8ක ඉන්න ළමයි ප්‍රමාණය අතර අනුපාතය දැන් අපි බැලුවේ. එතකොට බලන්න මේක දෙගුණ වෙනකොට මේ පැත්ත දෙගුණ වෙලා. මේක 3 ගුණයක් වෙනකොට මේ පැත්ත 3 ගුණයක් වෙලා. එහෙනම් පන්ති දෙකක ඉන්න ළමයි ප්‍රමාණය පන්ති 8ක ඉන්න ළමයි ප්‍රමාණය මොකද වෙන්නේ? අනුලෝම වශයෙන් සමානුපාත
වෙනවා. එනි උදාහරණයක්. ලිඳක් කැපීමට වැය කළ දින ගණන හා යෙද වූ මිනිසුන් සංඛ්‍යාව. අර කලින් ගේ හඳුනන වගේ එකක් මනේ. අපි හිතමු මිනිස්සු 5 දෙනෙක් ලිඳක් දවස් 2කින් කපනවා. එහෙනම් අපි මිනිස්සු ප්‍රමාණය දෙගුණ කරොත් මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් අපිට ඒක දවසෙන් යන්නේ නේද තමයි. අර බලන්න. මේක වැඩි වෙනකොට මේක අඩු වෙලා අනුලෝම වශයෙන් සමානුපාත නැහැ. එතකොට අපිට මේ ගාන කිව්වේ අනුලෝම වශයෙන් සමානුපාත වෙන උත්තරයට ඉඟරක් අඳින්න කියලානේ. එතකොට අපිට එන උත්තර මොනවද? පළවෙනි එක ගමන් කළ දුර හා වැය වූ පෙට්‍රල් ලීටර ප්‍රමාණය. ඒක අනුලෝම වශයෙන් සමානුපාතයි. ඊළඟට අපිට ගන්න පුළුවන් සමාන සිසුන් ප්‍රමාණයක් සිටින පන්ති 2ක සිසුන් ප්‍රමාණය හා පන්ති 8ක සිසුන් ප්‍රමාණය. ඒක අනුලෝම වශයෙන් සමානුපාතයි. ඔන්න ඔය පිළිතුරු දෙක විතරයි අනුලෝම වශයෙන් සමානුපාත වෙන්නේ. අපි යමු තුන්වෙනි ගානට. පහත සඳහන් ගැටලු ඒකීය ක්‍රමය භාවිතයෙන් විසඳන්න. මොකද්ද මේ ඒකීය ක්‍රමය කියලා කියන්නේ? අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට දෙනවා බිස්කට් පැකට් 5ක මිල. බිස්කට් පැකට් 5ක මිල රුපියල් 100යි. හරිනේ? අපෙන් අහනවා බිස්කට් පැකට් 2ක මිල. බිස්කට් පැකට් 5ක මිල රුපියල් 100 නම් බිස්කට් පැකට් 2ක මිල අපෙන් අහනවා. දැන් 5ක මිල දන්නවා 2ක මිල තමයි අපි හොයන්න ඕන. ඒකීය ක්‍රමේ භාවිතයෙන් ගැටලු විසඳනවා කියලා කියන්නේ අපි ඉස්සෙල්ලම හොයාගන්නවා 5ක මිල රුපියල් 100යි නම් 1ක මිල කොච්චරයිද කියලා. අන්න එහෙනම් ඒකීය ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? 1ක මිල නැත්නම් 1ක වටිනාකම හොයාගෙන ඒ ඇසුරෙන් අනිත් පිළිතුරු ලබා ගන්න එක. එහෙනම් බිස්කට් පැකට් 5ක් රුපියල් 100යි නම් 1ක මිල කොච්චරයිද? 1ක මිල අපි දන්නවා 100ව 5ද 100 වෙන්නේ 20ව 5ක්. එහෙනම් 1ක මිල රුපියල් 20යි. එහෙනම් බිස්කට් පැකට් 2ක මිල අපිට හොයාගන්න පුළුවන් කොහොමද? 20 ඒවා 2ක් රුපියල් 40යි කියලා. අන්න ඒකීය ක්‍රමයේදී වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. මොකද්ද? එකක වටිනාකම හොයාගෙන ඒ ඇසුරෙන් අපිට අදාළ ප්‍රමාණයේ වටිනාකම හොයාගන්න එක. අපි බලමු ඔන්න ඒකීය ක්‍රමය භාවිතා කරලා මේ අපිට දීලා තියෙන ගැටලු ටික විසඳගන්න කොහොමද කියලා. පළවෙනි ගානේ කියනවා යකඩ ග්‍රෑම් 300ක මිල රුපියල් 24යි නම් යකඩ ග්‍රෑම් 500ක මිල. මෙන්න මෙහෙමයි. අපි ඔක ලියාගමු. ග්‍රෑම් 300ක ග්‍රෑම් 300ක මිල. අපි දන්නවා ග්‍රෑම් 300ක මිල රුපියල් 24යිනේ. රුපියල් 24යි. මම කිව්වා ඒකීය ක්‍රමේ භාවිතයේදී අපි කරන්න ඕන මොකද්ද? එකක මිල හොයාගන්න එක නේද? හැබැයි දැන් අපි මෙතන ග්‍රෑම් 300ක මිල දැනගෙන එක ග්‍රෑම් මේක මිල හොයාගන්න එක මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ මොකද්ද? ග්‍රෑම් 500ක මිල නේද? එහෙනම් මම මෙතන එක ග්‍රෑම් මේක මිල හොයන්නේ නැතුව ග්‍රෑම් 100ක මිල හොයාගත්තා නම් ලේසියිනේ. ග්‍රෑම් 300ක මිල රුපියල් 24යි නම් ග්‍රෑම් 100ක මිල මම හොයාගන්නවා. කොහොමද ග්‍රෑම් 100ක මිල හොයාගන්නේ? ග්‍රෑම් 100ක මිල අපි දන්නවා 300ක මිල 24යි නම් ග්‍රෑම් 100ක මිල වෙන්නේ 24 බෙදීම 3ෙන්. එහෙනම් අපි දන්නවා රුපියල් 8යි. එහෙනම් ග්‍රෑම් 100ක මිල රුපියල් 8යි. අපි හොයන්න ඕනේ මොකද්ද? ග්‍රෑම් 300ක මිල දීලා තියෙනකොට අපි හොයන්න ඕනේ ග්‍රෑම් 500ක මිල. එහෙනම් ග්‍රෑම් 500ක මිල වෙන්නේ අපි දන්නවා ග්‍රෑම් 100ක මිල රුපියල් 8යි කියලා හොයාගත්තනේ. එහෙනම් ග්‍රෑම් 500ක මිල රුපියල් 8 වගේ කී ගුණයක්ද? 5 ගුණයක්. එහෙනම් 8 වැඩි කිරීම 5 සමානයි රුපියල් 40යි. අන්න එහෙනම් ග්‍රෑම් 300ක මිල රුපියල් 24යි නම් ඒකීය ක්‍රමේ භාවිතයෙන් මම ඉස්සර ග්‍රෑම් 100ක මිල හොයාගත්තා. ග්‍රෑම් 100ක මිල රුපියල් 8යි නම් ග්‍රෑම් 500ක මිල කියලා කියන්නේ 100ක මිල වගේ කී ගුණයක්ද? 5 ගුණයක්. එහෙනම් 8 වරක් 5 රුපියල් 40යි. මම ග්‍රෑම් 500ක මිල රුපියල් 40යි කියලා හොයාගත්තා. දෙවෙනි කොටස. දෙවෙනි කොටස මෙන්න මෙහෙම ගානක් තියෙනවා. චීතරෙදී මීටර් 8ක මිල රුපියල් 960යි. චීතරෙදී මීටර් 5ක මිල සොයන්න. මීටර 8ක මිල. මීටර 8ක මිල අපිට දීලා තියෙනවා රුපියල් 960යි කියලා. අපෙන් අහන්නේ මීටර් 5ක මිල නේද? මීටර් 8ක මිල 960 නම් මීටර් 5ක මිල. අපිට මේක ඉස්සෙල්ලම පුළුවන් මීටර් 1ක මිල හොයාගන්න. ඇයි? ඒකීය ක්‍රමේ භාවිතයෙන් හොයනවා කියලා කියන්නේ මම ඔයාලට කියලා දුන්නා. 1ක මිල හොයලා ඒක ඇසුරෙන් හොයන එකනේ. එහෙනම් මීටර් 8ක මිල රුපියල් 960යි නම් 1 මීටරයක මිල අපිට හොයාගන්න පුළුවන්. මීටර 1ක මිල. මීටර 8ක් රුපියල් 960යි නම් 1 මීටරයක් වෙන්නේ කොහමද? 960 බෙදන්න ඕන 8යි. ඇයි? මීටර 8ක් 960යි නම් 1 මීටරයක් වෙන්නේ 960 8යි බෙදුවා පස්සේ. අපිට එතකොට එනවා 1 මීටරයක්. 1 මීටරයක් අපිට එනවා රුපියල් 120යි කියලා. අන්න අපි දැන් 1 මීටරයක මිල හොයාගත්තනේ. අපෙන් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මීටර් 5ක මිල. එහෙනම් අපි දැන් 1 මීටරයක මිල හොයාගත්තට පස්සේ අපි හොයමු මීටර් 5ක මිල. 1 මීටරයක් රුපියල් 120යි නම් මීටර් 5ක මිල හොයන්න 120 කීයෙන්ද වැඩි කරන්න ඕන? 5ෙන් වැඩි කරන්න ඕන. 120 5ෙන් වැඩි කරාම අපිට එනවා උත්තරය රුපියල් 600යි කියලා. අන්න එහෙනම් බලන්න ගන්න මීටර් 8ක මිල දීලා තිබ්බා. ඒකීය ක්‍රමේ භාවිතයෙන් හොයන්න ඕන 1 මීටරයක මිල හොයාගත්තා 968 බෙදලා. එතකොට ආව මීටරයක් 120යි.
එහෙනම් මීටර 5ක් කියලා කියන්නේ 120 5ක් රුපියල් 600. තුන්වෙනි කොටස. පොල් ගෙඩි 30ක මිල 1440ක් නම් පොල් ගෙඩි 18ක මිල හොයන්න. අපි බලමු. පොල් ගෙඩි 30ක මිල. එහෙනම් 30ක මිල දීලා තියෙනවා රුපියල් 1440යි කියලා. අපෙන් අහන්නේ පොල් ගෙඩි 18ක මිලනේ. ඒකීය ක්‍රමයේ භාවිතයෙන් නිසා මම ඉස්සෙල්ලම එක පොල් ගෙඩියක මිල හොයා ගන්නවා. පොල් ගෙඩි 30ක් 1440 නම් මම හොයා ගන්නවා ඉස්සෙල්ලම පොල් ගෙඩි එකක මිල. එකක මිල හොයන්න පුළුවන් කොහොමද අපිට 1440 30ෙන් බෙදලා. ඇයි? 30ක මිලනේ 1440. එතකොට එකක මිල හොයන්න පුළුවන් 1440 30ෙන් බෙදලා. 1440 30ෙන් බෙදුවම අපිට උත්තර එනවා රුපියල් 38යි කියලා. එහෙනම් පොල් ගෙඩියක් කීයද? රුපියල් 38යි. එකක මිල හොයාගත්තට පස්සේ අපිට ලේසි වැඩේනේ. අපි හොයන්න ඕන පොල් ගෙඩි 18ක මිල. එහෙනම් එක පොල් ගෙඩියක් රුපියල් 38 නම් පොල් ගෙඩි 18ක මිල. එහෙනම් 38 ඒවා කීයක් දෙන්න ඕන? 38 ඒවා අපි පොල් ගෙඩි 18ක මිලනේ අහන්නේ. 18ක් ගන්න ඕන. 38 ඒවා 18ක් 684යි. එහෙනම් උත්තරේ එනවා අපිට රුපියල් 684යි කියලා. බලන්න අපව මේ ගන්න හදපු හැටි. පොල් ගෙඩි 30ක මිල දුන්නා. ඒකීය ක්‍රමයේ භාවිතයෙන් හොයන නිසා ඉස්සෙල්ලම එක පොල් ගෙඩියක මිල අපි හොයාගත්තා. පොල් ගෙඩි 30ක මිල 30ෙන් බෙදලා. එතකොට එක පොල් ගෙඩියක මිල හොයාගත්තට පස්සේ පොල් ගෙඩි 18ක මිල අපි හොයනවා එක පොල් ගෙඩියක මිල 18ෙන් ගුණ කරලා. එතකොට එක පොල් ගෙඩියක් 38යි. ඒ වගේ පොල් ගෙඩි 18ක මිල 38 ඒවා 18ක් රුපියල් 684යි. හතරවෙනි කොටස. මීටර් 7ක් දිග කම්බි කූරක ස්කන්ධය 1.12 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1.12ක් වෙනවා. ඒ වගේම මීටර් 4ක කම්බි කූරක ස්කන්ධය අපෙන් අහනවා. කලින් වගේම හොයමු. මීටර් 7ක ස්කන්ධය. මීටර් 7ක ස්කන්ධය අපිට දීලා තියෙනවා කොච්චරක්ද? කිලෝග්‍රෑම් 1.12යි. ඒකේ ක්‍රමයේ භාවිතයෙන් අපි හොයන්නේ. එහෙනම් ඉස්සෙල්ලම 1 මීටරයක ස්කන්ධය හොයාගමුනේ. කම්බි මීටර් 7ක ස්කන්ධය මෙච්චර නම් අපි හොයනවා එක කම්බි මීටරයක ස්කන්ධය. එක කම්බි මීටරයක ස්කන්ධය අපිට හොයන්න පුළුවන් කොහොමද? 1.12. ඒ කියන්නේ මීටර් 7ක ස්කන්ධය බෙදන්න ඕන කීයෙන්ද? 7ෙන්. එතකොට අපිට උත්තරේ එනවා 0.16යි. මොනවද? කිලෝග්‍රෑම්. අන්න කම්බි මීටර 7ක් කිලෝග්‍රෑම් 1.12 නම් එක කම්බි මීටරයක ස්කන්ධය අපිට ආවා 0.16යි කිලෝග්‍රෑම් කියලා. එහෙනම් අපිට දැන් වැඩේ ලේසියිනේ. අපි හොයන්න ඕන කම්බි මීටර 4ක ස්කන්ධයනේ. එහෙනම් කම්බි මීටර 4ක ස්කන්ධය. කම්බි මීටර 4ක ස්කන්ධය කොහොමද හොයන්නේ? එක කම්බි මීටරයක ස්කන්ධය 0.16යි කියන එක. වැඩි කරන්න ඕන කීයෙන්ද? 4ෙන් වැඩි කරන්න ඕන. එහෙනම් එක කම්බියක ස්කන්ධය 4ෙන් ගුණ කරාට පස්සේ අපිට එනවා 0.64යි කිලෝග්‍රෑම් කියලා. බලන්න අපෝ ගන්න හදපු හැටි. මීටර් 7ක ස්කන්ධය 1.12යිනේ. එහෙනම් මම ඉස්සෙල්ලම මීටර් 1 ස්කන්ධය හොයාගත්තා. කොහොමද? මීටර් 7ක ස්කන්ධය 7ෙන් බෙදලා. එතකොට මට ආවා මීටර් 1ක ස්කන්ධය. ඒ මීටර් 1 ස්කන්ධය 4ෙන් ගුණ කරාම ඇයි අපි හොයන්න ඕන මීටර් 4ක ස්කන්ධයනේ. ඒ නිසා මීටර් 1ක ස්කන්ධය 4ෙන් ගුණ කළා මීටර් 4ක ස්කන්ධය මම 0.64 කිලෝග්‍රෑම් කියලා හොයාගත්තා. පස්වෙනි කොටස. රුපියල් 1800ක සපත්තු ජෝඩුවක් සඳහා රුපියල් 360ක වට්ටමක් ලැබෙනවලු. එහෙනම් රුපියල් 2400ක සපත්තු ජෝඩුවකට ලැබෙන වට්ටම කොච්චරද? අපි කලින් ක්‍රමයකට හදමු. ලියාගමු. 1800ක් වටින එකකට ලැබෙන වට්ටම. 1800ට ලැබෙන වට්ටම කොච්චරයිද? රුපියල් 360යි. රුපියල් 360යි. රුපියල් 1800ට ලැබෙන වට්ටම රුපියල් 360යි. අපි දැන් හොයන්න ඕන රුපියල් 2400ට ලැබෙන වට්ටමනේ. දැන් ඒකීය ක්‍රමය කියලා කියන්නේ එකක වටිනාකම හොයලා එලෙසෙන් අපි හොයන්න ඕන එක වටනකම හොයන එකනේ. හැබැයි මම ඔයාලට පළවෙනි ගානේදීම කියලා දුන්නා. එකක වටිනාකම හොයන්න නැතුව ආසන්න වශයෙන් අපි උත්තරේ හොයන්න ඕන කෙනාට අදාළ ගුණාකාරයක වටිනාකම හොයාගත්තා නම් ලේසි වැඩේ. දැන් බලන්න මේක රුපියල් 1800ට රුපියල් 360ක ලාභයක් ලැබෙනවා. අපි රුපියලට ලැබෙන ලාභය හෙව්වොත් එච්චර දෙයක් කරන්න ඕනේ නෑනේ. අපි ඊළඟට හොයන්න ඕන 2400කට ලැබෙන ලාභෙනේ. එහෙනම් මෙන්න මේකෙන් මම රුපියල් 100කට ලැබෙන ලාභය හොයාගත්තා නම් වැඩේ ලේසිනේ. එහෙනම් මම මේකෙන් හොයනවා රුපියල් 100ට ලැබෙන ලාභය. අපිට දෙන්නේ 1800ට ලැබෙන ලාභය. මම හොයාගන්නවා 100ට ලැබෙන ලාභය. එහෙනම් 1800ට ලැබෙන්නේ රුපියල් 360ක ලාභයක් නම් රුපියල් 100ට ලැබෙන්නේ 1800යි කියලා කියන්නේ 100 ඒව කීයක්ද? 1800යි කියලා කියන්නේ 100 ඒව 18ක්. එහෙනම් 360 18න් බෙදුවොත් තමයි
100ක වටිනාකමක් තියෙන එකකට කොච්චර ලාභයක් එනවද කියලා එන්නේ. අපි මේ 368 බෙදුවොත් අපිට එනවා උත්තරේ රුපියල් 20යි කියලා. එහෙනම් බලන්න රුපියල් 100ක් වටින භාණ්ඩයකට රුපියල් කීයයිද ලාභ? රුපියල් 20යි ලාභ. අපි එහෙනම් හොයන්න ඕන රුපියල් 2400ට ලැබෙන ලාභය. රුපියල් 2400ට ලැබෙන ලාභය. රුපියල් 100කට ලැබෙන්නේ රුපියල් 20යි. 2400යි කියන්නේ 100ව කීයක්ද? 2400යි කියලා කියන්නේ 100ව 24ක්. එහෙනම් මේ වගේ කී ගුණයක් වෙන්න ඕනද? 24 ගුණයක් වෙන්න ඕන. 20 ඒවා 24ක් අපි දන්නවා රුපියල් කීයද? 480යි. අන්න බලන්න ඒ ගණනාව හදපු හැටි. 1800කට ලැබෙන ලාභය අපිට දීලා තියෙනවා. රුපියල් 360යි. අපි හොයන්න ඕන රුපියල් 2400කට ලැබෙන ලාභයනේ. මම එකක මිල ඒ කියන්නේ රුපියලකට ලැබෙන ලාභය හොයන්න නැතුව රුපියල් 100ට ලැබෙන ලාභය හොයාගත්තා. 1800ට 100ව 18ක් තියෙන නිසා 1800ට ලැබෙන ලාභය 18න් බෙදුවා. එතකොට රුපියල් 100ක ලාභය මට හොයාගන්න පුළුවන් වුණා. එතකොට රුපියල් 2400ක් කියන්නේ 100ව 24ක් නේ. එහෙනම් රුපියල් 100ට ලැබෙන ලාභය 24න් ගුණ කරාම රුපියල් 2400ට ලැබෙන ලාභය අපිට හොයාගන්න පුළුවන් කීයයි කියලාද? රුපියල් 480යි කියලා. දැන් අපි හදපු තුන්වෙනි ගානට අදාළ කොටස් ටික. ඒක අපිට ගානේ පැහැදිලිව කියනවා ඒකීය ක්‍රමේ භාවිතා කරන්න කියලා නේ. හැබැයි ඔන්න ඒකීය ක්‍රමේ භාවිතා කරන්න කියන විශේෂයෙන් දුන්නේ නැත්තම් මෙන්න මේ වගේ ගානක්. හදන්න ලේසි ක්‍රමයක් අපිට තියෙනවා. අනුලෝම සමානුපාතක ගානක් හදන්න අපිට ලේසිම ක්‍රමයක් තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි. අපි ඔක හරස් කුලිත ක්‍රමය කියලා කියනවා. අපි දැන් ඕක අපි ගානේදී උදාහරණයක් බලමු. මෙන්න මෙහෙමයි. දෙවෙනි කොටස. චීත්තරයේදී මීටර 8ක මිල 960යි. එහෙනම් චීත්තරයේදී 5ක මිල හොයන්න ඕන. මම දෙපැත්තට ගන්නවා අපිට දීලා තියෙන දත්ත දෙක මොකද්ද? දිග දීලා තියෙනවානේ. අපිට චීත්තරයේදී දිග දීලා තියෙනවා, වටිනාකම දීලා තියෙනවා. අපිට දීලා තියෙන දත්ත දෙක මම දෙපැත්තට ලියාගත්තා. මීටර 8ක් 960යි කියන්නේ මීටර කියන්නේ මේකේ දිග 960යි කියන්නේ වටිනාකම. ඒ දීපු දත්ත දෙකේ වර්ග දෙක මම ලියා ගන්නවා. ලියාගෙන පළවෙනි දත්තෙන් දෙන විස්තර ටික මම ලියනවා. කොහොමද කියන්නේ? දිග මීටර 8යි නම් වටිනාකම 960යි. දිග මීටර 8යි නම් වටිනාකම 960යි. අපෙන් ප්‍රශ්නය අහන්නේ මොකද්ද? මීටර 5ක් දිග එකක වටිනාකම කොච්චරයිද? මේ බලන්න. දිග වටිනාකම කියලා මම දෙපැත්තට ගත්තා. අපි දන්න දත්ත වර්ග දෙක. එතකොට දිග මීටර 8ක් නම් වටිනාකම 960යි කියලා අපිට දීලා තියෙනවා. අපි හොයන්න ඕන දිග මීටර 5ක් වෙනකොට වටිනාකම කොච්චරයිද කියලා. දැන් මේ ක්‍රමයට හදනකොට එකක මිල හොයාගන්න ඕනේ නැහැ. කෙලින්ම උත්තරේ හොයන්න පුළුවන්. මෙන්න මෙහෙම දත්ත ලියුවට පස්සේ දැන් බලන්න දිග මීටර 5ක් වෙද්දි වටිනාකම අපි දන්නේ නැහැනේ. මෙයානේ හොයන්න ඕන. එයාට මම ඉංග්‍රීසි අක්ෂරයක් දාගන්නවා. x කියලා දාගමු. ඒසීනි. මෙන්න මෙහෙම දාගත්තට පස්සේ මෙන්න මේ ආපු දත්ත ටික මම හරස් අතර ගුණ කරනවා. මොන අතරද? හරස් අතර. මේ දත්තය මේකෙන් සහ මේ දත්තය මේකෙන්. එහෙම ගුණ කරාට පස්සේ බලන්න මේ දෙක ගුණ කරාම 8 ගුණ කිරීම x. අපි බීජීය පද පාඩමේදී ඉගෙනගෙන තියෙනවා 8x ගෙන් ගුණ කරාම 8 ගුණ කිරීම x කියන්නේ කවුද? 8x කියලා අපි ලියන්න පුළුවන් නේ. එතකොට අනිත් පැත්තේ හරස් කුලිතය 5 වරක් 960. 5 වරක් 960යි. මේකෙදි කරන්නේ මෙන්න මෙහෙමයි. මේ ලියාගත්ත දත්ත ටික දාගෙන හරස් අතර ගුණ කරලා මේ පැත්තේ ගුණිතය ඒ කියන්නේ 8x කියන එක සමාන කරනවා අනිත් පැත්තේ ගුණිතයට. බලන්න මම කරපු වැඩේ අපිට දීපු දත්ත වර්ග දෙක දෙපැත්තෙන් ලියාගත්තා. ඊට පස්සේ දීපු දත්ත ටික ඇතුළත් කරනවා. මීටර 8ක වටිනාකම රුපියල් 960යි. මීටර 5ක වටිනාකම තමයි හොයන්න ඕන. ඒක දන්නේ නැති නිසා x කියලා දාගත්තා. හරස් ගුණිතය දැම්මම හරස් ගුණිතය දැම්මම මොකද කරේ? මේ පැත්තේ හරස් ගුණිතේ වටිනාකම සමාන කරනවා අනිත් පැත්තේ හරස් ගුණිතයට. දැන් මම මොකද්ද හොයන්න ඕන? මෙන්න මෙයානේ මම හොයන්න ඕන. මීටර 5ක වටිනාකම තමයි හොයන්න ඕන. එහෙනම් මම මේකේ x නේ හොයන්න ඕන. x හොයන්න නම් අපි දන්නවා x මේ පැත්තේ තනි කරන්න ඕන. හැබැයි දැන් මෙන්න මෙයාට ඉලක්කමක් ඉන්නවා x එක. මේ අයින් කරන්න ඕනනේ. මේ 8 ඉලක්කම x එක මොකද්ද වෙලා තියෙන්නේ? ಗುಣ වෙලානේ. අපි 8x ගෙන් ಗುಣ කරලා ගත්තනේ. එහෙනම් මේ ಗುಣ වෙලා තියෙන 8 අයින් කරන්න ඕන. අපිට පුළුවන් මෙන්න මේ ಗುಣ වෙලා තියෙන 8 මෙන්න මේ ගානේ ಗುಣ වෙලා තියෙන 8 අයින් කරන්න මොකද කරන්න පුළුවන්? 8ෙන් බෙදන්න පුළුවන් නේ. මේ පැත්ත 8ෙන් බෙදුනම අපි දන්නවා එහා පැත්ත අනිවාර්යයෙන්ම 8ෙන් බෙදන්න ඕන. එතකොට බලන්න මේ 8ට මේ 8 කැපෙනවා. එතකොට 965න් ගුණ කරලා 8ෙන් බෙදුවම අපි දන්නවා උත්තරය එනවා කීයයි කියලාද? 600යි කියලා. මීටර 8ක මිල 960යි නම් මීටර 5ක මිල. අපි 1 මීටරයක මිල හොය ඉන්නේ නැතුව එක සැරෙන්ම උත්තරය ගත්තා. මෙන්න මේ හරස් කුලිත ක්‍රමයට. මේ ක්‍රමේ සෑහෙන ලේසි. ඒකේ ක්‍රමේ භාවිතයෙන් විසඳන්න කියලා විශේෂයෙන් දුන්නේ නැත්නම් මෙන්න මේ ක්‍රමේ ගොඩක් ලේසි. ප්‍රතිශතාශ්‍රිතව ගණන් හදනකොට මෙන්න මේ ක්‍රමේ භාවිත කරන එක ඔයාලට මාර විදිහට පහසුයි.
ඒ නිසා මෙන්න මේ ක්‍රමයට හුරු වෙන්න මේ ක්‍රමෙන් මම එක උදාහරණයක් කියලා දුන්නේ. අපි හදපු ගණන් හැම එකක්ම මෙන්න මේ ක්‍රමයට හදලා බලන්න. මාරම ලේසි වෙයි. හරි. අපි යමු හතරවෙනි ගානට. මෙන්න මෙහෙම ගානේ කියනවා. එක්තරා දිනක විනිමය අනුපාතකයන් පහත වගේ දැක්වේ. ඔය විනිමය අනුපාතකයන් කියලා කියන්නේ අපි දන්නවා අපි දැන් ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ ශ්‍රී ලංකාවේ රුපියල්. ඔය වගේ ලෝකේ තියෙන විවිධ රටවල් වල භාවිතා කරන මුදල් ඒකක වර්ග තියෙනවා. දැන් මේකේ හැටියට බැලුවොත් එහෙනම් මේ වගු දිහා බැලුවම වලට පේනවා ඇමරිකාවේ ඩොලර්, බහරේන් වල ඩිනාර්, යුරෝ, ජපාන් වල යෙන්, ඕමාන් වල රියල්, පාකිස්තාන් වල රුපියල්. දැක්කද ලංකාවේ වගේ පාකිස්තාන් වල රුපියල් කියන එකේ තමයි පාවිච්චි කරන්නේ. ස්ටර්ලින් පවුන්ඩ්, ඕස්ට්‍රේලියන් ඩොලර්. අන්න මෙන්න මේ වගේ මුදල් ඒකක ලෝකේ විවිධ රටවල් වල භාවිතා කරනවා. දැන් ඒවයි වටිනකම වෙනස්නේ. ලංකාවේ රුපියලක් කියන්නේ ඕස්ට්‍රේලියාවට ගියාම ඕස්ට්‍රේලියාවේ ඩොලර් එකක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ ඩොලර් එකක් කියන්නේ ලංකාවේ රුපියල් වලින් වෙනස් ගාණක්. හැබැයි ඒ ගාණ ඇමරිකාවේ ඩොලර් එකක් කියන්නේ තවත් ගාණක්. ඔන්න ඔය විදිහට අපි ලංකාවේ භාවිතා කරන රුපියල ලෝකේ එක එක රටවල් වලට ගෙනිච්චට පස්සේ එයාලගේ මුදල් ඒකකෙත් එක ඒකට තියෙන වටිනකම වෙනස් වෙනවා. අන්න ඒ වටිනකමට තමයි අපි කියන්නේ විනිමය අනුපාතකයක් කියලා. මෙන්න මේකත් සමානුපාත කොටසට අයිති. මේ විනිමය අනුපාතකයක් යටතේ ගණන් හදන එක. අපි බලමු මෙන්න මෙහෙම ගණන් ටිකක් අපි කොහොමද හදන්නේ කියලා. බලමු. දැන් ඔන්න විස්තර ටික අපිට දීලා තියෙනවා. ඇමරිකාවේ ඩොලර් එකක් කියන්නේ ලංකාවේ රුපියල් 113.10ක්. බහරේන් දිනාර එකක් කියන්නේ ලංකාවේ රුපියල් 282.10ක්. ඔන්න ඔහොම විස්තර ටික දීලා අපෙන් අහනවා ඇමරිකන් ඩොලර් 1200ක් කොච්චරද? ඇමරිකාවේ ඩොලර් එකක මිල රුපියල් 113.10යි. එහෙනම් මේකේ උත්තරය එක සැරේ හොයන්න පුළුවන් අපිට. කලින් වගේ වාක්‍ය ලියලිය හරස් ගුණිත ක්‍රමේ දාලා එච්චර වෙලා ගන්න ඕනේ නැහැ. අපි කෙලින්ම හොයන්න ඕන 1200ක මිල. එතකොට එකක් රුපියල් 113යි 7.10. එහෙනම් ඩොලර් එකක් කියන්නේ 113.10යි නම් අපි හොයන්න ඕන ඩොලර් 1200ක් කියන්නේ කොච්චරද කියලා. හරි අපි බලමු පළවෙනි එක. පළවෙනි එක අහනවා ඇමරිකන් ඩොලර් 1200ක ලංකාවේ මුදලින් වටිනකම නේ. අපි බලමු එහෙනම් පළවෙනි ගාන. ඩොලර් 1200ක වටිනකම නේද අහන්නේ. ඩොලර් එකක් කියන්නේ ලංකාවේ රුපියල් කොච්චරයිද? 113.10යි කියලා බගුවේ උඩම දීලා තියෙනවා නේ. මේ ඇමරිකාවේ ඩොලර් එකක් කියන්නේ රුපියල් 113.10ක්. එහෙනම් ඩොලර් 1200ක වටිනකම කියන්නේ එකක මිල දන්නවනම් ඕනම ප්‍රමාණයක වටිනකම අපිට හොයන්න ලේසියිනේ. එකක් 113 නම් 1200ක වටිනකම හොයන්න එකක මිල 1200ෙන් වැඩි කරනවා. එහෙනම් 113යි 7.10 1200ෙන් වැඩි කරොත් එහෙනම් අපිට උත්තරේ එනවා 1,35,720ක් කියලා. එහෙනම් බලන්න ඇමරිකාවේ ඩොලර් 1200ක් ලංකාවේ මුදලින් කොච්චරයිද? රුපියල් 1,35,720යි. කොහොමද අපි ඒක හෙව්වේ? එකක මිල දන්නවා. එහෙනම් 1200ක මිල හෙව්වා. අනිත් හැම එකක්ම ඔන්න ඔය විදිහට හදන්න පුළුවන්. අපි බලමු. දෙවෙනි එකේ කියනවා බහරේන් දිනාර 600ක මිල. අපි දන්නවා බහරේන් දිනාර එකක ලංකාවේ වටිනාකම 282.10යි කියලානේ. බහුව අපිට දීලා තියෙනවා. බහරේන් දිනාර එකක් කියන්නේ 282.10ක්. එහෙනම් බහරේන් දිනාර 600ක වටිනාකම කියන්නේ මෙන්න මේක වැඩි කරන්න ඕන කීයෙන්ද? 600ෙන්. 282.10 600ෙන් වැඩි කරාට පස්සේ අපිට උත්තරේ එනවා රුපියල් 1,69,260යි කියලා. දිනාර් එකක මිල දන්නවා. එහෙනම් දිනාර් 600ක මිල හෙව්වා. එකක මිල 600ෙන් ගුණ කරලා අපිට උත්තරය ආවා 1,69,260යි කියලා. අපි තුන්වෙනි ගාන බලමු. යුරෝ 500ක මිල හොයන්න කියලා. යුරෝ එකක් කියන්නේ රුපියල් 142.770. එහෙනම් යුරෝ 500ක් කියලා කියන්නේ මේ වගේ කියුනේ නැද්ද? 500 ගුණයක්. 142.770 500ෙන් ගුණ කරාට පස්සේ කී දෙන්නේ උත්තරේ? රුපියල් 71,350යි කියලා. ඊළඟට හතරවෙනි කොටස. අපි අහන්නේ ජපාන් යෙන් 5,400ක්. ජපාන් යෙන් 5,400ක් ලංකාවේ මුදලින් කොච්චරයි? එහෙනම් ජපාන් යෙන් එකක වටිනකම අපි දන්නවා ජපාන් යෙන් එකක් 1,710යි. ජපාන් යෙන් එකක් 1,710යි. ඒ වගේ ජපාන් යෙන් 5,400ක වටිනකම තමයි අපෙන් අහන්නේ. එහෙනම් මොකද වෙන්න ඕන? 1,710 5,400ෙන් ගුණ කරන්න ඕන. 1,710 5,400 ගුණ කරාට පස්සේ අපිට එනවා රුපියල් 5,940යි කියලා. අන්න. එහෙනම් යෙන් එකක් 1,710යි යෙන් 5,400 වටිනකම කොච්චරයිද? රුපියල් 5,940යි. පස්වෙනි කොටස. ඕමාන් රියල් 400ක වටිනකම. ඕමාන් රියල් එකක් 273.740යි. එහෙනම් ඒ වගේ ඒවයි 400ක වටිනකම හොයන්න අපි ඒක 400ෙන් ගුණ කරන්න ඕන. 273.740 400ෙන් ගුණ කරාට පස්සේ අපිට උත්තරේ එනවා රුපියල්
1,09,360ක් කියලා අපිට උත්තරය ආවා. 6 වෙනි කොටස. පාකිස්තාන් රුපියල් 1,800ක්. පාකිස්තාන් රුපියලක් කියලා කියන්නේ ලංකාවෙන් 1.40ක්. ඒ වගේ 1,800ක මිල 1.40 වගේ 1,800ක මිල හොයන්න ඕන. ඒ කියන්නේ 1.40 1,800 ගුණ කරනවා නේ. 1.40 ඒවා 1,800ක්. කීයද ඉන්නේ උත්තරේ? එනවා අපිට 2,520යි කියලා. රුපියල් 2,520. එහෙනම් බලන්න 1.40 රුපියල් 2,520යි. 7 වෙනි කොටස. ස්ටර්ලින් පවුන්ඩ් 750ක මිල. ස්ටර්ලින් පවුන්ඩ් එකක් කියලා කියන්නේ ලංකාවේ රුපියල් 168.75. ස්ටර්ලින් පවුන්ඩ් එකක් කියලා කියන්නේ. ඒ වගේ 750ක මිල නිහන්නේ. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 750න් වැඩි කරන්න ඕනේ. 168.75 750න් වැඩි කරාට පස්සේ අපේ උත්තරේ එනවා 1,26,562.750 අන්න 162.775 750න් ගුණ කරාට පස්සේ න උත්තරේ 8 වෙනි එක. 8 වෙනි එක අපි ගන්නවා ඕස්ට්‍රේලියන් ඩොලර් 1,050ක වටිනාකම. අපි දන්නවා ඕස්ට්‍රේලියන් ඩොලර් එක රුපියල් 76.25යි. ඒ වගේ 1,050ක වටිනකම එහෙනම් 76.25 1,050න් ගුණ කරන්න ඕන. එතකොට අපිට උත්තරේ එනවා රුපියල් 80,062.750ක් කියලා. රුපියල් 80,062.750ක් කියලා අපිට උත්තරේ ආවා. දැන් ඔන්න අපි මෙන්න මේ වගේ විනිමය අනුපාතකයක් දුන්නොත් උත්තරේ හොයන විදිය. මේක පොඩ්ඩක් අපිට ලේසි. ඇයි විනිමය අනුපාතකයක් හොයද්දී එකක මිල අපිට දීලා තියෙන්නේ. එතකොට අපිට කැමති ප්‍රමාණයක හොයා ගන්න පුළුවන්. මේ එකක මිල අපිට හොයන්න අවශ්‍ය ප්‍රමාණය ගුණ කරලා. තව කෙනෙක්ට පොඩි ගැටලුවක් එන්න පුළුවන් මෙන්න මේ වගේ ගුණ කරනකොට. මම පොඩ්ඩක් දශම සංඛ්‍යා ගුණ කිරීම කියන එකක් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. මෙතනදී. අපි මේ ගානෙන්ම බලමු. 76.725 1,050න් ගුණ කරේ කොහොමද? මෙන්න මෙහෙමයි. 76.725 ගුණ කිරීම 1,050 මම ඕක පහළට ලියාගත්ත ගුණ කිරීමක් විදියට. ලියලා ඉවර වෙලා මෙන්න මෙහෙමයි කරන්නේ. ඔය දශම සංඛ්‍යා ගුණ කරනකොට අපි මේ දශම තිත ගැන හිතන්නේ නැහැ. දශම තිත ගැන හිතන්නේ නැතුව ගුණ කරනවා. දශම තිත ගැන හිතන්නේ නැති වුණාම මෙතන මොනවද මේ තියෙන්නේ? 7,625 1,050න් ගුණ කරන්න. මම දන්නවා ඔයාලා මේ වගේ සංඛ්‍යා දෙකක් නම් ගුණ කරන්න ගන්නෝනේ. ඉස්සෙල්ලම දැන් අගට බිඳුවෙන් ගුණ කරනකොට කොහොමද උත්තරේ බිඳුවක් දාගන්නවා. 5න් ගුණ කරන් යනවා. ඊට පස්සේ මේ බිඳුවෙන් ගුණ කරන් යනවා. ඊට පස්සේ එකෙන් ගුණ කරන් යනවා. ඒ ටික අනුපිළිවෙලට ලියලා මේ ටික එකතු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. එහෙම ගත්තට පස්සේ දැන් මම කියුනේ දශම තිත ගැන හිතන්නේ නැතුව ගුණ කරන්න කියලා. එතකොට මේකේ උත්තරේ එනවා අපිට 80යි 0යි 62යි 50යි. මෙන්න මෙහෙම උත්තරයක් එනවා. දැන් 7625 1,050න් ගුණ කරාම මෙන්න මෙහෙම උත්තරයක් එනවා. දැන් හැබැයි මම පොඩි වැඩක් කරලා නේද මේක ගුණ කරේ. මොකද්ද මම කරේ? මේ දශම තිත හිතන්න නැතුව තමයි ගුණ කරේ. 7625 1,050න් ගුණ කරලා. හැබැයි මම අර කරපු වැරද්ද දශම තිත අමතක කරපු එක දැන් හදා ගන්නවා. මම මේ දශම තිත අයින් කරනකොට මෙතන දශම තිතෙන් පිටිපස්සේ අපි ඔකට කියනවා දශම ස්ථාන කියලා. දශම තිතෙන් පිටිපස්සේ තියෙන සංඛ්‍යාවලට අපි කියනවා දශම ස්ථාන කියලා. මේ සංඛ්‍යාවේ දශම ස්ථාන කීයක් තිබ්බද? 2යි. එහෙනම් අපි ගුණ කරන්න ගත්ත සංඛ්‍යාවේ දශම ස්ථාන 2යි තියෙන්නේ. එහෙනම් අපි දශම ස්ථාන ගුණ කරලා ආපු උත්තරේ දශම ස්ථාන 2ක් තියෙන්න ඕන. අපි දන්නවා දශම තිත සාමාන්‍ය සංඛ්‍යාවක පිටිපස්සේ තියෙන්නේ. එහෙනම් දශම ස්ථාන 2ක් එන්න නම් පිටිපස්සේ නම් මම දශම තිත දෙපාරක් ඉස්සරහට අරන් යනවා. අන්න එහෙම තමයි මෙන්න මේ දෙක ගුණ කරාට පස්සේ උත්තරේ 80,062.750 කියලා ආවේ. හරි. එහෙනම් අපි අද කතා කරේ ඔයාලගේ දෙවනි වාරේ පළවෙනි පාඩම 10 වෙනි පාඩම අනුලෝම සමානුපාත කියන කොටස. අනුලෝම සමානුපාත කොටස කියන පාඩමට අදාළ සියලුම දේවල් සාරාංශීකරණය කරලා පාඩමේ හැම කොටසක්ම ආවරණය වෙන විදිහට අද වීඩියෝ කරන්න ආවා. අපි ඊළඟ දවසේ ඔයාලගේ ඊළඟ පාඩමේ ඒ කියන්නේ 11 වෙනි පාඩමේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.